සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම බෞද්ධ රූපවාහිනිය ඔබ සම්නිවේදනය කරන උතුම් උදායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. සද්ධර්ම දේශනාව අධ්‍යයනයේ පටිගත කරනු ලබන්නේ බෞද්ධ මාධ්‍යාලයේ අනුරාධපුර ශාඛාව පවත්වාගෙන යන අනුරාධපුර සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේ සිටයි. සද්ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ උතුම් වූ ධම්සභාවන්ට පෙරට වැඩම කොට වදාළ පූජ්‍යපාද කටුගම්පුල නන්දරතන ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අනුරාධපුර දෙවන පීවරේ පදිංචි තුෂාරි සුබසිංහ, ආශා ශිරෝමි, නිලන්ත සුජිත්, අප්සරා සුරංචි, නදීකා සම්මානි, සන්ධ්‍යා රණසිංහ, කුසුම් කුමාරි, සේන, ශාන්ත, කුමාර, තාරක යන දරුවන් සහ මුණුපුරු මිනිපිරියන් පිරිසයි උතුම් වූ සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සංනිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේනම් අප කෙරේ මහත් අනුකම්පාවෙන් මෙතැන් සිට සද්ධර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතංච භික්ඛවේ භික්ඛු කන්තා හෝති ඉද භික්ඛවේ භික්ඛු කමෝ හෝති සීතස්ස උන්හස්ස ජිගච්ඡාය පිපාසාය දංස මකස වාතා තපසිරින් සප සම්පස්සානං දුරුත්තානං දුරාගතානං වචන පතානං uppannānaං සාරීරිකානං වේදනානං දුක්ඛානං තිප්පානං කරානං කටුකානං අමනාපානං පානහරානං අදිවාසන ජාතිකෝ හෝති එවං කෝ භික්ඛවේ භික්ඛු කන්තා හෝති. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ධර්ම ශ්‍රවණාබිලාසී කාරුණික සදහවත් පින්වතුනි, බෞද්ධ මාධ්‍ය ජාලයේහි රූපවාහිනී ධර්ම දේශනාවක් වශයෙන් අපේ පින්වතුන් අද දවසේහි දායකත්වයේ ධර්මින් උතුම් ධර්ම දානමය පින්කමකටයි එකතු වී සිටින්නේ. විශේෂයෙන්ම පින්වතුන් බලාපොරොත්තු වෙනවා පරලෝසපත් වූ පියාණන් ඇතුළු සියලුම ඥාති මිත්‍රාදීන්ට පින්පෙත් අනුමෝදන් කරන්න. ඒ වගේම සුජීවත්ව වාසය කරන ඥාති හිතයිසී හැම දෙනාටම මව්පියන් දූ දරුවන් ඇතුළු හැමතෙම ආශිර්වාද කරන්න. ලෝතර බුදුරජාණන් වහන්සේ පින්වතුනි අපිට ඒ තථාගත ධර්මයේ දේශනා කළේ මේ සංසාර දුකෙන් අපට අත මිදෙන්න මඟ පාදන්න. පින්වතුනි ධර්ම ශ්‍රවණය කරමින් මේ දහම් දැනුම ලබා ගන්නේ ඒ නිර්වාණගාමී ප්‍රතිපදාව සාක්ෂාත් කර ගැනීම සඳහා. ධර්ම ශ්‍රවණය කිරීමේ අපේ බලාපොරොත්තුවත්
ප්‍රාර්ථනාවත් ඒ දහම් දැනුම අවබෝධය ඇති කරගෙන ඒ තුලින් Tamanගේ නිවන් මඟ හෙළිපෙහෙළි කර ගැනීම, සකස් කර ගැනීම. ඒ සඳහා ධර්මයේ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. වැටහීමක් තියෙන්න ඕනේ. අද දවසේත් ඔබ බලාපොරොත්තු වෙන්නේ ඒ අවබෝධය ලබන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවන් අවබෝධ කරගන්න සංසාර දුකෙන් අත මිදෙන්න ප්‍රාර්ථනා කරන කෙනෙක් ජීවිතේ පුරන්න ඕන දේවල් අපි ඒවට කියනවා පාරමිතා කියලා. නිර්වාණගාමී ප්‍රතිපදාවෙහි කෙනෙකු ගමන් කරද්දී මේ පාරමිතාවන් සම්පූර්ණ වෙන්න ඕනේ. මේ පාරමිතාවන් සම්පූර්ණ කරගන්න මඟ වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ තථාගත ධර්මයේ තුල දේශනා කළා තියෙනවා. නිවන් අවබෝධ කරගන්න ප්‍රාර්ථනා කරන කෙනෙක් බෝසත් ගුණ වඩද්දී පින්නතුනි අපි අනුගමනය කරන්නට ඕන, පිළිපදින්නට ඕන, එහෙම ප්‍රාර්ථනා ඉටු කරගන්නට පාරමිතාවන් 10ක් සඳහන් වෙනවා. දස පාරමිතා කියලා. දාන, සීල, නෙක්ඛම්ම, පඤ්ඤා, විරිය, කන්ති, සච්ච, අදිඨාන, මෙත්තා, උපේක්ඛා කියලා. එතකොට මේ පාරමිතා 10 කෙනෙකු අපේ පින්නතුන් දන්නවා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නට නම් 30 ආකාරයකින් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒවා සමත්‍රිසක් පාරමිතා කියනවා. පසේ බුදු බවට පත්වන බෝසතාණන් වහන්සේලා මේක 20 ආකාරයකට සම්පූර්ණ කරනවා. මේ රහත් බෝධියෙන් නිවන් අවබෝධ කරගන්න රහතන් වහන්සේලා මේ පාරමිතා 10 දස ආකාරයෙන් සම්පූර්ණ කරනවා කියලා සඳහන් වෙනවා. ධර්ම දේශනාවේදී බලාපොරොත්තු වෙන්නේ මේ පාරමිතා 10න් එක පාරමිතාවක් පිළිබඳව කරුණු සිහිපත් කරා. ඒ තමයි කන්ති පාරමිතාව. කන්ති කියලා කියන්නේ ඉවසීම, ශාන්තිය. ලෝතර බුදුරජාණන් වහන්සේ මේ ශාන්ති පාරමිතාව තමන් වහන්සේගේ බෝසත් අවදීදී ඊ타ත්ම උසස් අයුරින් සම්පූර්ණ කළා. ඉවසීම අපිට පින්නතුනේ අපේ ජීවිතේ නිවන් අවබෝධ කරගන්න මඟ සකස් කරගද්දී මේ ඉවසීම නැමැති පාරමිතාව ඒ විදිහටම උසස් අයුරින් සම්පූර්ණ කරගන්න ඕනේ. දැන් අපේ ජීවිතේ අපි කොච්චරනම් ඉවසීම ඇති කරගන්නවා. ජීවිතේ අපි ගොඩාක් දේවල් ඉවසනවා. දුක් වේදනා ඉවසනවා. නමුත් සමහර විට අපි දන්නේ නැහැ ඒ ඉවසීම තුළ සැබෑ ලෙසම අපිට පාරමිතාවන් පිරෙන්නද කියලා. අපි දැනගෙන අවබෝධ කරගෙන අපේ පාරමිතා සම්පූර්ණ කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඉවසීම පිළිබඳව සබ්බාසව සූත්‍ර දේශනාවේ දේශනා කළ අදිවාසනා පහක් කියලා. නිවන් අවබෝධ කරගන්න දුරු කළ යුතු කෙලෙස් දුරු කරන්නට නම් ඉවසීමෙන් පුළුවන් කියලා. එම කෙලෙස් දුරු කරන මාර්ග 7ක් සබ්බාසව සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. එක මාර්ගයක් තමයි ඉවසීම කියන්නේ. අදිවාසනා පහක්. ඉවසීමෙන් දුරු කළ යුතු කෙලෙස් දුරු කරන්න පුළුවන්. ඒක අපි දැනගෙන අවබෝධයෙන් කටයුතු කරද්දී අපේ ජීවිතයේ ඉවසීම පාරමිතාවක් හැටියට හුරු කරද්දී
කෙලෙස් නැති කරන්න දුරු කරන්න අපිට පින්නතුණික උපකාර වෙනවා. අපි බලමු ධර්මානුකූලව අපි කොහොමද අපේ ජීවිතේ අපි ඉවසීම පුරුදු කරන්නේ කියලා. ඉවසීම අපේ ජීවිතේ පාරමිතාවක් හැටියට පිරෙන්නේ කොහොමද කියලා. දැන් අපි නිවන් අවබෝධ කර ගැනීම සඳහා අපි අනුගමනය කරන ප්‍රතිපදාවේ ප්‍රධාන ලක්ෂණ එහෙම නැත්නම් ප්‍රධාන ශික්ෂණ තුනක් තියෙනවානේ. ඒ ශික්ෂණ මාර්ග තුන තමයි සීල, සමාධි, ප්‍රඥා කියලා කියන්නේ. අපි සිල්වන්ත වෙන්න අපේ ජීවිතය අපි හුරු කරගෙන තියෙනවා. පංචශීල සමාදන් වෙනවා, අටසිල් දසසිල් පොහොදා සිල් සමාදන් වෙනවා. විවිධ විදිහට කය වචන දෙක සංවර කරගෙන සිල්වන්ත වෙනවා. ඒ වගේම භාවනා පිළිවෙතකට යොමු වුණාමත් එහෙමයි. සමථ විදර්ශනා භාවනාවන්ගෙන් සමාධි ප්‍රඥා දියුණු කරගන්නවා. ඔබ ඒ ශික්ෂණ මාර්ගයේ ගමන් කරද්දී ඒක අනුගමනය කරද්දී බලන්න ඉවසීමෙන් පාරමිතාවක් හැටියට පුරාගෙන ඒ ප්‍රතිපදාවන් සම්පූර්ණ කරලා තියෙනවද කියලා. ඉවසීම කියන එකත් ඒකට එකතු කරගෙන. තව අපේ ජීවිතේ අපි කරන බොහෝ පින්කම් තියෙනවා. ප්‍රධාන පින්කම් තුනක් තියෙනවා නේද? දාන, සීල, භාවනා කියලා. එතකොට මේ දාන, සීල, භාවනා කියන පින්කම් සිද්ධ කරද්දී දන් දෙනකොට, සීල් රකින්නකොට, භාවනා කරනකොට කොහොමද ශාන්ති පාරමිතාව, ඉවසීම නැමැති පාරමිතාව සම්පූර්ණ වෙන අයුරින් දන් දුන්නේ? කොහොමද ඉවසීම පිරෙන අයුරින් ඔබ පින්කම් කළේ? සමහර විට බොහෝ පින්කම් කරලා තියෙනවා. හැබැයි ඒක පාරමිතාවක් පිරෙන විදිහට කරන්න තරම් අවබෝධයක් ලබාගෙන නැහැ බොහෝ දෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි පින්වතුනි මේ පාරමිතා ගමනෙහි යද්දී අපි මේ උතුම් පින්කම් කරද්දී මේ ශික්ෂණ මාර්ගය සම්පූර්ණ කරද්දී ප්‍රතිපදාව ගමන් කරද්දී අපිට දැනෙන දේවල් තියෙනවා. සමහර දේවල් ඉවසන්න සිද්ධ වෙනවා. පළවෙනි කාරණාව තමයි සීතල. සීතල ඉවසගෙන ප්‍රතිපදාවක් සම්පූර්ණ කරන්න පුළුවන් නම් ඒ බෝසත් ගුණයක් හැටියට එයාගේ පාරමිතා පිරෙනවා. සමහර අය සීතලයි කියලා කොච්චර පින්කම් අතාරිනවද? සීතස්ස සීතල ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ පාරමිතා පුරද්දී, ගුණ ධර්ම පුරද්දී, නිවන් මාර්ගෙහි ගමන් කරද්දී. ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන කමෝ හෝති සීතස්ස උන්හස්ස jigacchāya පිපාසාය. සීතල, උෂ්ණය, බඩගින්න, පිපාසය. මේවා ඉවසගෙන ඉවසීමෙන් තමන්ගේ පාරමිතා ගමන යන්න ඕනේ. නිවන් මාර්ගෙහි ඒ නිර්වාණගාමී ප්‍රතිපදාවෙහි ධර්මයන් පුරන්න ඕනේ, අනුගමනය කරන්න ඕනේ. සීතලක් දැනුණයි කියලා තමන්ගේ ප්‍රතිපදාව පස්සෙකට දමන්නේ නැහැ බෝසත් ගුණ දියුණු කරන කෙනෙක්. සීතල ඉවසගෙන දන් දෙන්න පුළුවන් වෙනවා. සීතල ඉවසගෙන සිල් රකින්න පුළුවන් වෙනවා. ඒ සීතල ඉවසගෙන තමන්ගේ භාවනා පිළිවෙල දියුණු කර ගන්න ඕනේ. සීතල ඉවසන්න පුළුවන් කෙනෙක් නම් ධෛර්යවන්ත, උත්සාහවන්ත, බෝසත් ගුණ තියෙන කෙනෙක් නම් මේ ලබාගත් උතුම් මනුසාත්ම භාවයේ සීතලයි කියලා ප්‍රතිපදාව අතහරින්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා jigacchāya. jigacchāya කියලා කියන්නේ
කුසගින්න නේද? උන්හස්ස කියලා කියන්නේ උෂ්ණය. නැත්තම් මේ උෂ්ණත්වය දැන් හිරු එළිය රශ්මිය වැඩි කාලවලදී අපිට දහදිය දමනවා. හරි අමාරුයි. එහෙම හරි අමාරුයි කියලා කෙනෙක් භාවනා වඩන එක නතර කළොත් තමන්ගේ සීලය ආරක්ෂා කරගන්න එක පස්සෙකට දැම්මොත් දන් පැන් පිරිනමන ඒවා අඩු කරගත්තොත් එයාගේ පින්නතුනි පාරමිතා පිරෙන්නේ ඉක්මනට. තමන්ගේ ජීවිතයේ පාරමිතා ගමනෙහි යද්දී ඒ නිර්වාණගාමී ප්‍රතිපදාවෙහි ධර්මකාරණා සම්පූර්ණ කරද්දී ඔය සීතල උෂ්ණත්වය කුසගින්න පිපාසය හොඳට ඉවසන්න පුළුවන් වෙනවා. දන් දෙනකොට පුළුවන් වෙන්න ඕන ඔය ඉවසන්න. අපේ පින්වතුන් දානයක් පූජා කරද්දී දානේ පිළියෙල කරද්දී බලන්නකො අපේ අම්මලා සමහරට රැය 5 වෙනකම් නිදි වරාගෙන ඒ ධර්මයේ පිළියෙල කරනවා. ලොකු ඉවසීමකින් ඒක කරා. ඊළඟට සමහර වෙලාවට අහලා බලපුවාම දානේ පිළියෙල කරන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් උපාසක උපාසිකාවන් උදේට ආහාර ගත්තද කිව්වොත් ඇහුවොත් නෑ මේ දාන ඉවර වෙනකන් මට ආහාර ගන්න ඕනෙත් නෑ කියලා. සමහරවිට කුසගින්නේ දානේ පිළියෙල කරනවා. අර කුසගින්න ඉවසගෙන දරාගෙන දන්පැන් පිරිනමනවා පිළිගන්නවා පූජා කරනවා. කල්පනා කරන්න ඕනේ මම මේ බෝසත් ගමනේහි පාරමිතා පුරන කෙනෙක් හැටියට මට පුළුවන් මේ හැම දෙයක්ම ඉවසගෙන මේ පින්කම් කරන්න. ගුණධර්ම පුරා. සිල් සමාදන් වෙන පින්වතුන් විකාලයේහි ආහාර ගන්නෙ නෑ. අපේ පින්වතුන් සිල් සමාදන් වෙන්න ගියාම විහාරස්ථානයකට ඒ සිල් පවාරණය කරන තුරු විකාලයේහි ආහාර ගන්නෙ නෑ. කුසගිනි දැනෙන්නේ නැද්ද? දැනෙනවා. හැබැයි කුසගිනි දැනුණට ඒ සිල් සමාදන් වුණු පින්වතුන් ආහාර ගන්නෙ නැහැ. Tamanට දැනෙන කුසගින්න මහත් වූ ආයාසයකින් උත්සාහයකින් අමතක කරලා ඒක ඉවසා දරාගෙන කය පහන් කරනවා. ඒ අවබෝධයේ කල්පනාව වැටහීම යෝගාවචරයේකට ඒ වගේම එවැනි භාවනා පිළිවෙත්වල සීල සමාදානයේ යෙදෙන පින්තුන් අවබෝධ කරගන්න ඕනේ මා තුළ ඉවසීම නැමැති පාරමිතාව මම පුරා. මට පුළුවන් හැම දෙයක්ම ඉවසා දරාගෙන මගේ පිළිවෙත ආරක්ෂා කරන්න. සිල්වන්ත භාවය තුළ අපිට හිම ඉවසන්න පුළුවන්. ඉවසන්න වෙන අවස්ථා බොහොම තියෙනවා. මැසි මදුරුවන්ගෙන් පීඩා වෙනවා. සමහරවිට හිතට තරහක් ඇති වෙන්න පුළුවන්. හැබැයි හිතට එන තරහ යටපත් කරගන්නවා. නෑ මං තරහක් ඇති කරගන්නේ. ඒ මදුරුවේ පුංචි සතෙක් කියලා උට හිංසා කරන්න යන්නේ. ඒ මදුරුව පන්නලා ඒ ජීවිතයට හානියක් වෙන්නේ නැතුව තමන්ගේ සීලය මනාව ආරක්ෂා කරගන්න. තරහක් ඇති කරගන්නේ. මනස අපවිත්‍ර කරගන්නේ. එහෙම ඉවසීම කියන එක තමන් පාරමිතාවක් හැටියට පුරන්නේ එහෙමයි කියලා අවබෝධ කරගන්න ඕනේ. සමහර වෙලාවට පින්තුනි අපිට
අපේ ජීවිතේ පාරමිතා පුරාගෙන යද්දී අපිට ඉවසන්න සමහර දේවල් තියෙනවා තාමත්ම අපහසුයි. අපහසුම තැන යම් කිසි කෙනෙකුට දෙයක් ඉවසන්න පුළුවන් නම් ඒක තමයි එයාගේ බෝසත් ජීවිතේ වැදගත්ම තැන. කුසගින්න සාමාන්‍ය විදිහට කෙනෙකුට ඉවසන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි දැඩි කුසගින්න එපමණකට වුණත් තමන්ගේ ප්‍රතිපදාව කඩාගන්නේ නැතුව ප්‍රතිපදාවට හානි කරගන්නේ නැතුව ඉවසීමෙන් ඉන්න පුළුවන් නම් ඒ අදිෂ්ඨානය ඒ ශක්තිය කෙනෙකුගේ ජීවිතේ හරි වටිනවා. සබුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීතස්ස උන්හස්ස jigacchāය පිපාසාය. සීතල ඉවසන්න, ඒ වගේම උෂ්ණය ඉවසන්න, කුසගින්න ඉවසන්න, පිපාසය ඉවසන්න. මේ නිර්වාණගාමී ප්‍රතිපදාවේ සීල සමාධි ප්‍රඥා වඩද්දී තමන් අවබෝධයක් ඇති කරගන්න මම මේ පුරන්නේ පාරමිතාව. ඉවසීම නැමැති පාරමිතාව පුරන කෙනෙක් මම. මේ දේවල් දරාගෙන මං සීලය ආරක්ෂා කරනවා. මේ දේවල් දරාගෙන ඉවසගෙන මම භාවනා වඩනවා. මේ දේවල් දරාගෙන ඉවසගෙන මම දන්පැන් පිරිනමනවා. දංශ මකස වාතා තපසිරින් සප සම්පස්සාන. දංශ කියලා කියන්නේ මැස්සට. දංශ මකස වාතා තපසිරින් සප සම්පස්සාන. ඒ කියන්නේ මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් වෙන පීඩාවන් ඉවසන්න පුළුවන් කෙනෙක් වෙනවා. එහෙම ඉවසගෙන සිල් ගන්න, සිල් සමාදන් වෙන්න, සීලය ආරක්ෂා කරන්න පුළුවන් නම්, සමාධිය වඩන්න පුළුවන් නම්, දන්පැන් පිරිනමන්න පුළුවන් නම්, එයා බෝසත් ගුණ දියුණු කරන කෙනෙක්. පාරමිතා පුරන කෙනෙක්. වාතා තප කියලා කියන්නේ සුළඟ, මේ උෂ්ණත්වය. ඊළඟට සිරින්සප සම්පස්සානං කියලා කියන්නේ. සිරින්සප කියලා කියන්නේ ස්පර්ශය නිසා දෂ්ට කරන සත්තු. කවුද ස්පර්ශය නිසා දෂ්ට කරන්නේ? සර්පයින්, පත්තෑයින්, ගෝනුස්සන්. ඒ වගේ ස්පර්ශය නිසා දෂ්ට කරන සතුන්ගෙන් වෙන හානි ඉවසන්න පුළුවන් කෙනෙක් වෙනවා. ඒ කියන්නේ ඒ සතුන් දෂ්ට කරද්දී නිහඬව ඉන්න කියන එක නෙවෙයි. Taman එවැනි යම් බාධා පීඩා ඇති වෙන අවස්ථාවන් වලදී ඒවට සුදුසු ආරක්ෂාවක් රැකවරණයක් සලසගෙන ඉවසීමෙන් තමන්ගේ ප්‍රතිපදාව පුරන්න ඕනේ. දවසක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ අතීතේ එක් විහාරස්ථානයක රැය පහන් වනතුරු දේශනා කරනවා. ඒ මහ පිරිත් දේශනාවක් වගේ ආර්ය වංශ දේශනාව කියලා පෙර විහාරස්ථානවල රැය පහන් වනතුරු ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. දවසක් විහාරස්ථානයක ධර්ම දේශනාවන් පවත්වද්දී එක්තරා ස්වාමින් වහන්සේ නම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට වැඩම කළා. උන්වහන්සේ මේ විහාරස්ථානයට වැඩම කරද්දී ප්‍රමාද වුණා. ධර්ම දේශනාව දැන් පැවැත්වෙනවා. විශාල පිරිසක් ධර්ම ශ්‍රවණය කරනවා. මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා කිසිවෙකුට බාධාවක් කරන්නේ නැතුව මම පැත්තක ඉඳලා පිරිස කෙළවර ඉඳලා බණ ටිකක් අහනවා. ධර්මයට සමන් දෙනවා. මේ ස්වාමීන් වහන්සේ අර පිරිස කෙළවර අඳුරු ස්ථානයක වාඩි වෙලා
දැන් මේ ආර්ය වංශ දේශනාවට සවන් දෙනවා. පින්තුනි රාත්‍රී අඳුරෙහි මේ ස්වාමින් වහන්සේගේ පාදයට සර්පයෙක් දෂ්ට කරනවා. දැන් මේ ස්වාමින් වහන්සේ කලබල වුණේ නැහැ. අර ධර්ම ශ්‍රවණය කරන අයට බාධාවක් වෙන විදිහට කටයුතු කළේ නැහැ. තමන් වහන්සේගේ ධර්ම ශ්‍රවණයට බාධා කරගත්තෙත් නැහැ. උන්වහන්සේ අඳුරේම අතින් අර සර්පයව හිසෙන් අල්ලගෙන තමන්ගේ ගමන් මල්ලට දාගත්තා. දාගෙන ඒ ගමන් මල්ලෙහි කට අතින් අල්ලගෙන අර ධර්ම දේශනාවට සවන් යොමු කරගෙන හිටියා. දැන් උන්වහන්සේට වේදනාවක් නැද්ද? වේදනාවක් තියෙනවා. විෂ සහිත සර්පයෙක් දෂ්ට කළේ. ශරීරයේ පුරාම විෂ දුවනවා. නමුත් උන්වහන්සේ ඒ වේදනාව දරාගෙන ඉවසගෙන අර ධර්ම දේශනාවට සවන් යොමු කරගෙන හිටියා. උන්වහන්සේ වේදනාව ඉවසා දරාගෙන ධර්ම ශ්‍රවණය කරමින් රැය පහන් කළා. උදෑසන ධර්ම දේශනාව අවසන් වුණාම උන්වහන්සේ ඒ විහාරස්ථානයේ ආවාසයට වැඩම කරනවා. ස්වාමීන් වහන්සේලා මුණ ගැහෙනවා. තමන්ට සිදු වූ දේ උන්වහන්සේලාට සැලකරනවා. ගමන් මල්ල පෙන්නනවා මෙන්න මේ සර්පයා මට දෂ්ට කළා. මම කලබල වුණේ නැහැ. මං ඉවසගෙන මේ රැය පහන් වනතුරු ධර්ම ශ්‍රවණය කළා. කාටවත් බාධාවක් කළේ නැහැ. මට වේදනාවක් ඇති වුණා. මං ඉවසගෙන කටයුතු කළා. පිරිස පුදුම වුණා. ඒ සර්පයා දෂ්ට කරපු සැනින් කෙනෙකුගේ ජීවිතේ මරණයටපත් වෙන තරම් විෂ සහිත සර්පේ. හැමෝම අගය කළා උන්වහන්සේගේ ධර්ම මානසිකාරය. උන්වහන්සේගේ ඉවසීමේ ගුණය. ඒ ගුණ සම්පන්න බව පාරමිතා ශක්තිය නිසා තමයි උන්වහන්සේට ජීවිතයට හානියක් නොවි ආරක්ෂා වුණේ කියලා. එහෙම සිදුවීම් පින්වතුනි අතීත කතා ප්‍රවෘත්තිවල රාශියක් තියෙනවා. ඉවසීමෙන් තමන්ගේ ප්‍රතිපදාව ආරක්ෂා කරගත්තු අය. බෝසතාණන් වහන්සේත් එහෙම තමයි. බෝසතාණන් වහන්සේ එක්තරා ආත්මයකදී නාග කුලේ උත්පත්ති ලැබුවා. විශාල නාගී සීල පාරමිතා පුරයි. බෝසත් අවදීදී නාග කුලේ ඉපදිලා නාගයෙක් කියලා උත්පත්ති ලැබලා ඉදී උන්වහන්සේ බෝසත් කෙනෙක් හැටියට සීල පාරමිතා පුරනවා. උන්වහන්සේට එක්තරා කණ්ඩායමක් අපි කියන්නේ වැද්දන් කියලා මේ සර්පයව දැකලා නාගයව දැකලා තමන් ළඟ තියෙන අර ආයුධ වලින් ඇනලා ශාරීරිය සිදුරු කරගෙන ඒගොල්ලෝ කරේ තියාගෙන අරගෙන යනවා මරණයටපත් කරා. නාගයාට හැකියාව තිබුණා දෂ්ට කරන්න හානි කරන්න. නමුත් ඒ බෝසත් නාගයා කිසි ලෙසකින්වත් ඒ මිනිසුන්ට කරදරයක් කළේ නැහැ. තමන්ට දැනුණු වේදනාව ඉවසා දරාගෙන හිටියා. තමන්ගේ සිතෙහි කෝපයක්, ද්වේෂයක්, තරහක් ඇති කරගත්තේ නැහැ. ඉවසීමෙන් සීලයට හානියක් කරගත්තේ නැහැ. නිවන් අවබෝධ කරගන්න සංසාරේ පාරමිතා පුරද්දී බෝසත්තුරු එහෙම තමයි. ශාන්තිවාදී ජාතකයේ පින්නතුන්ට මතකනේ. ශාන්තිවාදී කියලා බමුණෙක්ව තාපසයෙක්ව අපේ බෝසතාණන් වහන්සේ ඉපදුනා. මේ ශාන්තිවාදී
බමුණ නැත්නම් ශාන්තිවාදී තාපසතුමා රජතුමාගේ රජ උයනේ තමයි උද්‍යානයේ තමයි වාසය කරන්නේ. රජතුමා දවසක් මේ ශාන්තිවාදී තාපසතුමා පිළිබඳව තරහක් ඇති කරගන්නවා. ශාන්තිවාදී තාපසතුමා ඒ රාජ උද්‍යානයේ පරිවාර ස්ත්‍රීන්ට ධර්මය කියලා දෙනවා. ඒ ධර්මය අහගෙන හිටපු ස්ත්‍රීන් ධර්මයට කරන ගෞරවයක් ඇටියට රජතුමා දැක්කයි කියලා නැගිටින්නේ නැහැ. රජතුමාට ගරු කළේ නැහැ කියලා මේ ශාන්තිවාදී තාපසතුමා නිසායි එහෙම රජතුමාට ගෞරවය දැක්වේ නැත්තේ කියලා ශාන්තිවාදී තාපසතුමාට හිංසා කරනවා. ශාන්තිවාදී තාපසතුමාගේ ශරීරයේ අත පය නාසය කන් ඒවා එකිනෙක කපලා දානවා. ශාන්තිවාදී තාපසතුමා ඒ හැම දෙයක්ම ඉවසීමෙන් සිතට තරහක් ගන්න නැතුව හිටියා. රජතුමා පිළිබඳව කිසිදු ද්වේෂයක් ඇති කරගත්තේ නැහැ. ඒ ඉවසීම නැමැති තපස මනස තුළ ඉතාමත් නිහලින් බෝසත් කෙනෙක් ඇටියට දියුණු කරගෙන තිබුණා. බුදුරජාණන් වහන්සේ බෝසත් අවදීදී අන්න එහෙමයි ඉවසීම පුරුදු කරේ. ඒ නිසා පින්වතුනි අපි දන් දෙනකොට සිල් රකින්නකොට බණ භාවනා කරද්දී පිළිවෙත් පුරද්දී හොඳ දේවල් කරද්දී බාධක පැමිණෙනවා. මැසි මදුරු උදුරු කරදර ඇති වෙනවා. විවිධ සර්පයින්ගෙන් සතුන්ගෙන් අපිට පීඩා විඳින්න වෙනවා. හැබැයි එහෙමයි කියලා පාරමිතා පුරන බෝසත් ගුණ දියුණු කරන අය ඒවා අතහරින්නේ නැහැ. ඉවසීමෙන් තමන්ගේ ජීවිතේ පාරමිතා පූර්ණය කරනවා. එතනතුනි ඉවසීම මොනතරම් දුරට ජීවිතේ ප්‍රගුණ කරන්න ඕනද කියලා කියනවා නම් අපිට ඉවසන්න අපහසුම දේවල් ඒ බෝසත් ගුණ දියුණු කරන කෙනෙක් ඉවසනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට පින්නතුනි ඉවසන්න අමාරුම දේ තමයි දුරුත්තාන දුරාගතාන වචනපතාන. ඒ කියන්නේ මේ අපි හොඳ දේවල් කරද්දී අපට අනිත් අය කරන යම් යම් ප්‍රකාශයන් දෝෂාරෝපණ නින්දා අපහාස කොච්චරනම් තියනවද? දන් දෙනකොට දන් දෙද්දී කෙනෙක් ඒ දාණය ඒ චේතනාව නැති කරන්න ඒකට හානි කරන්න යම් යම් දේවල් කියනවා. මොකටද ඔච්චර දන් දෙන්නේ කියලා අහනවා. ස්වාමීන් වහන්සේලාටම දන් දෙන්නේ කියලා අහනවා. දුක් මහන්සියෙන් හරි හම්බ කරපු දේවල් ඔච්චර දෙන්න එපා කියලා කියනවා. සමහර විට පින්නතුනි හිත රිදෙන හිත කැඩෙන ප්‍රකාශයන් කරනවා. ඉවසන්නට බැරිම දේ තමයි අපේ ජීවිතේ අපි හොඳ දේවල් කරද්දී අන් අය අපට කරන නිന്ദා අපහාස නරක වචන. පින්නතුනි බෝසත් ගුණ දියුණු කරන කෙනෙක් තමන්ගේ ජීවිතේ ඉවසන්න පුළුවන්ම දේ හැටියට එහෙම නැත්නම් ඉවසිය යුතුයම දේ හැටියට වැදගත්ම දෙයක් හැටියට දේශනා කරනවා අන් අය කියන කටෝර වචන. තමන්ගේ සීලයට හානියක් කරගන්න නැතුව තමන්ගේ ප්‍රතිපදාවට බාධාවක් කරගන්න නැතුව ඒ වචන ඉවසගෙන ඒ ප්‍රතිපදාවෙහි ගමන් කරන්න පුළුවන් නම් එයා ඊ타ත්ම හොඳ බෝසත් ගුණ තියෙන කෙනෙක්. කෙනෙක් බැන්නයි කියලා කෙනෙක් නිඳා කළයි කියලා
දෝෂාරෝපණය කළයි කියලා තමන් කරන දේ විවේචනය කළයි කියලා හොඳ වැඩ කරන අය පින්නතුනේ ඒ හොඳ දේ අතාරින්නේ නැහැ. ඉවසීම නැමැති පාරමිතාව පුරන අය ඒ හැම දෙයක්ම හැම වචනයක්ම මධ්‍යස්තව ඉවසනවා. ඒ වචනත් එක්කලා ගැටෙන්න යන්නේ. ඒ පුද්ගලයන් එක්කලා ගැටෙන්න යන්නේ. ඒ පුද්ගලයන් එක්කලා ද්වේෂයෙන්, තරහෙන්, අමනාපයෙන්, වෛරයෙන් කටයුතු කරන්න යන්නේ. ඒවා හරියට අර නෙළුම් පතක දිය බිඳක් වගේ. අතහැරලා දානවා. නෙළුම් කොළයට දිය බිඳක් දැම්මහම දිය බිඳුව රැඳෙන්නේ නැහැ. ඒක රූටලා බිමට වැටෙනවා. බෝසත් ගුණ දියුණු කරද්දී ඉවසන කෙනත් පින්නතුනි අනුන්ගෙන් පැමිණෙන දෝෂාරෝපණ, හිත රිදෙන වචන, විවිධ නිന്ദා, අපහාස ඒවා හැමුවේ තමන්ගේ ප්‍රතිපදාවට හානි කරගන්නේ නැහැ. ඒවා හරියට අර ජල බිඳුවක් නෙළුම් කොළෙන් රූටලා යනවා වගේ. ඒ සියල්ල අතහැර දානවා. යන්න හරිනවා. එහෙම කෙනෙක් වෙන්න ඕනේ. ඉවසීම කියන එක තරම්ම දුරට තමන්ගේ ජීවිතේ හුරු කරන්න, පුරුදු කරන්න, පුහුණු කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ඒක පින්නතුනි අපේ ජීවිතේ එදිනෙදා පුංචි කාලේ ඉඳලා තරුණ කාලේ ඉඳලා වැඩිහිටියෝ බවට පත් වුණාම අපිට අම්මලා තාත්තලා ඔය ඉවසීම පාරමිතාවක් හැටියටම පුරා. අපිට ජීවිතයේ විවිධ කායික වේදනා හට ගන්නවා. දැන් භාවනා වඩන්න අපි වාඩි වුණාම ශාරීරිකව මහත් වේදනාවක් හට ගන්නවා. අපේ අම්මලා තාත්තලා කොච්චරනම් ඉවසීමෙන් ඒ වේදනාව දරාගෙන කොච්චර වේදනාවක් අපහසුාවක් ඇති වුණත් මං ටික වෙලාවක් හරි භාවනා කරනවා කියලා කරන්නද කරනවා. ඒ ඉවසීම පින්නතුනි ඔබේ පාරමිතාවක් හැටියට පිරෙනවා. වයසට යනකොට අබල දුබල වෙනකොට ශාරීරිකව ඇති වෙන වේදනා, කැක්කුම්, අපහසුතා කොච්චර තියනවද? ඒවා තමන්ගේ ජීවිතේ පින්නතුනි ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ. ඒවා ධර්මයේ තුලින් ජීවිතය දකින්න, අනිත්‍යතාවය දකින්න, මේ ලෝකේ ධර්මතාවයන් දකින්න හැම දෙයක්ම වෙනස් වෙනවා. වයසට යනවා. විපර්යාසයටපත් වෙනවා. හැම දෙයක්ම විනාශ වෙලා යනවා. මටත් ඒ දේවල් උරුමයි. මමත් වයසට යන කෙනෙක්. ඒ නිසා වයසට යෑම ජරාවටපත් වීම නිසා මම තරහ ගන්නෙ නැහැ, දුක් වෙන්නේ නැහැ. මම මේ පිළිබඳව පීඩාවෙන්, වේදනාවෙන් පසු වෙන්නේ නැහැ. මට පුළුවන් මේක අවබෝධ කරගෙන ඉවසීමෙන් මගේ ප්‍රතිපදා පුරන්න. ලෙඩ රෝග හැදෙනකොට කෙනෙකුට ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ මැත්තේම කල්පනා කරමින්, දුක් වෙමින්, අඬමින්, වැළපෙමින්, පසුතැවිලි වෙමින් කාලේ නිකන් ගත කරන්නේ නැහැ. ඉවසන කෙනා පින්වත්නි රෝග පීඩා ආදී නැති වෙන දුක, වේදනාව ඉවසා දරාගෙන පින්සිතුවිලි දිනු කරගන්නවා. පින්සිතුවිලි දිනු කරගන්නවා. සමහර අයට ඔය ශාරීරිකව දැනෙන වේදනා හැමුවේ පින්සිතුවිලි දිනු කරගන්න බෑ. එයාලා හැමතිස්සෙම තරහ ගන්නවා. තමන්ට සලකන සත්කාර කරන දරුවන්ට පවා සමහරලාට දොස් නගනවා. තමන් වඩාත්ම තමන්ට ළඟින්ම ඉන්න නැත්තන්ට හිත රිදෙන වචන කියනවා. එයි මේ කායිකව දැනෙන වේදනාව දරා ගන්න, ඉවස ගන්න බැරුව. නමුත් පින්නතුනි අවබෝධයෙන් ධර්මයේ ජීවිතයට එකතු කරගත්තු අය එහෙම වෙන්නේ නැතුව තමන්ගේ ජීවිතේ ඒවා
අවබෝධ කරගෙන නැත්නම් මේ ස්වභාවය අවබෝධ කරගෙන ඉවසීමෙන් හිතට තරහක් වෛරයක් ඇති කරගන්න නැතුව මනස සංසුන් කරගෙන කටයුතු කරනවා. එමය තමයි ඉවසීම පාරමිතාවක් හැටියට පුරන්නේ. එයාට තමයි මේ පාරමිතා ගුණ නුවණ පිරෙන්නේ. දැන් මේ තරුණ අවදියේ ඉන්න හැකියාව ශක්තිය තියෙන ඇත්තෝ කවදා හරි වයසට ගිහිල්ලා අබල දුබල වෙලා මරණාසන්න තැනකට වැටෙන්නේ නැද්ද? වැටෙනවා. එදාටත් පින්නතුනේ ඔබට ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ. අවසාන මොහොතත් දෙනෙත් පියන මොහොතත් ඔබ ඉවසීමෙන් පාරමිතාවක් හැටියට මේ ඉවසීම දරාගෙන හිටියොත් ඔබ මරණයට පත්වන්නේ නරක හිතකින් නෙවෙයි, හොඳ හිතකින්. අපි කියන එකට චුති චිත්තය කියලානේ. අවසාන පහළ වෙන සිතුවිල්ල ආසන්න කර්මය කියලාත් කියනවා. ආසන්න කර්මයේ යහපත් කරගන්න කෙනෙකුට පුළුවන් වෙනවා නම් පුළුවන් වෙන්නේ ඉවසීම ජීවිතේ ප්‍රගුණ කරගන්න කෙනෙකුට තමයි. එහෙම නැත්නම් මේ අවසාන මොහොතේ දෙනෙත් පියන වෙලාවේ ජීවිතේ පිළිතුරු මහත් වූ දුක් වේදනාවලට මුහුණ පාන්න වෙනවා. කායිකව දැනෙන වේදනාව දරා ගන්න වෙනවා. ඒක කියා ගන්න බෑ. ප්‍රකාශ කරන්න බෑ. වචන භාවිතා කරන්න බෑ. අපිට හැකියාව ශක්තිය තියෙන කාලේ නම් අපේ ශරීරයේ අපහසුයක් දැනුනහම අපි ශරීරය වෙනස් කරගන්නවා. අතපය වෙනස් කරගන්නවා කියන්නේ අත ඔසව ගන්නවා, නමනවා, දිග හරිනවා. එහාට මෙහාට හැරෙනවා. හැබැයි ඔය මරණාසන්න වෙලාවටපත් වෙලා එක්තැන් වුණාම මොන තරම් ශරීරයට වේදනාවක් දැනුණත් ඉරියව් වෙනස් කරගන්න බෑ. දැනෙන වේදනාව කියා ගන්න බෑ. ඉතින් හිතට තරහක් එන්න පුළුවන්. ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. අමනාපයක් ඇති වෙන්න පුළුවන්. ඉවසීම පුරුදු කරපු කෙනෙක්, පුහුණු කරපු කෙනෙක් පාරමිතාවක් හැටියට සංසාරේ ඉවසීම ජීවිතේ පුරුදු කරපු කෙනෙක් නම් ඒ අවසාන මොහොතේ දැනෙන වේදනාවක් වෙනතුන ඉවසනවා. ඒ හැමුවේ Tamanගේ හිත කලබල කරගන්නේ නැහැ. නරක නපුරු සිතුවිලි හිතට ඇති කරගන්න ඉඩ දෙන්නේ නැහැ. කායිකව දැනෙන වේදනාව වගේම මානසිකව දැනෙන වේදනත් ඉවසන්න පුළුවන් වෙනවා. මානසිකව දැනෙන වේදනා යම් යම් දේවල් පිළිබඳව අපිට කනගාටු හිතෙනවා. යම් යම් දේවල් පිළිබඳව අපිට අඬන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. වැළපෙන්න වෙන අවස්ථා තියෙනවා. දරා ගන්න බැරි තරම් වේදනාවක් දැනෙන වෙලාවන් තියෙනවා. ජීවිතේ පින්නතුනි ඉවසීම නැමැති ශාන්ති පාරමිතාව පුරන කෙනෙක් ඒ මානසිකව ඇති වෙන වේදනා හමු වී වුණත් ඒ සියල්ල තුල නොසැලී ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ වේදනාවේ අන්තයට ගමන් කරන්නේ නැහැ. ඒ වේදනාව හමුවේ Taman පීඩාවකට ලක් වෙලා මනසෙහි නරක නපුරු සිතුවිලි ඇති කරගන්නේ නැහැ. ඒකට ඉඩ දෙන්නේ නැහැ. මනස සංසුන්ව තබා ගන්නවා. ඒ නිසා ජීවිතේ පින්නතුනි ඉවසීම උසස් අයුරින් පුරන්න, උසස් අයුරින් ජීවිතේ ඉවසීම ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ අපිට මඟ පෙන්වනවා. ඉවසීම පාරමිතාවක් හැටියට පුරන කෙනා මේ ජීවිතේදීම සනසුමක් ලබනවා. මේ ජීවිතේදීම ජයග්‍රහණයක් ලබනවා. ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා කියනවනේ. අමාරුම තැනදී ඉවසන් තව මොහොතක් ඉවසන්න පුළුවන්. Tamanට ඉවසන්න බැරිම තැන තව ටිකක් ඉවසන්න පුළුවන්. ඒ මොහොත පින්නතුනි
ඒ ඉවසීමේ සැනසීම ලැබෙන තැන වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ නිවන් අවබෝධ කරගන්න කෙනෙකු ජීවිතේ පුරුදු පුහුණු කරන්නට ඕන ගුණධර්ම අතර මේ පාරමිතාවන් අතර ශාන්ති පාරමිතාව, ඉවසීම නැමැති පාරමිතාව අපට පුරන්නට මඟ පෙන්වලා දීලා තියෙනවා. ජීවිතේ ඉවසීම ඇති කරගන්න. ඉවසීමෙන් ගුණධර්ම පුරන්න. ඔබට සීතලක් දැනුණයි කියලා ගුණධර්ම අතාරින්න එපා. දන් දෙන එක අතාරින්න එපා. සිල් රකින්න එක අතාරින්න එපා. භාවනා වැඩිම අතහරින්නට එපා. උෂ්ණත්වය නිසා කියලා, කුසගින්න නිසා කියලා, පිපාසය නිසා කියලා ප්‍රතිපදා අතහරින්න එපා. මැසි මදුරුවන්ගෙන්, සතුන්ගෙන්, පරිසරයෙන් කරදර හිංසා පීඩා එනවායි කියලා ප්‍රතිපදාවෙන් ඈත් වෙන්න එපා. ඒ හැම දෙයක්ම හමුවේ මහත් වූ ඉවසීමෙන් Tamanගේ ප්‍රතිපදාව රැකගෙන ඉදිරියට යන්න. එයා තමයි පින්නතුනි සසර ජය ගන්නට පුළුවන් බෝසත් ගුණ තියෙන කෙනෙක් බවට පත් වන්න. ඉතින් ඔබේ ජීවිතයත් ඉවසීමෙන් පිරිපුන්, ඉවසීමෙන්ම සැනසුණු ජීවිතයක් බවට පත් වේවා. ඒ තුලින් ශාන්ති පාරමිතාව පිරේවා. සංසාර දුකින් මිදී උතුම් අමා මහ නිවනින් සැනසෙන්නටම මඟ සැලසේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද දවසේහි ධර්මානුශාසනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නේ අනුරාධපුර දෙවන පීවර අංක 1166 නිවසේ පදිංචි තුසාරි සුබසිංහ, ආසා සිරෝමි, නිලන්ත සුජිත්, අප්සරා සුරංජි, නදීකා සම්මානි, සන්ධ්‍යා රණසිංහ, කුසුම් කුමාරි, සේන, ශාන්ත කුමාර, තාරක යන දරුවන් සහ මුණුබුරු මිනිබිරියන් ඇතුළු පින්නතුන් බලාපොරොත්තු වෙනවා වවුනියාව මඩුකන්දේ පදිංචිව සිට පරලෝ සැපත් විශ්‍රාමලත් ග්‍රාම නිලධාරී කේ පියදාස පියාණන්ට පින්පෙත් අනුමෝදන් කරන්න. ඒ වගේම ජේ.එම්. කරුණාරත්න පියාණන්, පුෂ්පා කරුණාරත්න නැගණිය, ඒ වගේම සොමිසාර රණසිංහ පියාණන්, ඒ වගේම කේ ජයවර්ධන පියාණන්, බී කපුරාල මුත්තණුවන්, කේ කළුහාමි මිත්තණිය, කේ අමරාවතී මිත්තණිය, එස්.එන්. ඥානවති පුංචි අම්මා, එඩ්මන් පෙරේරා පියාණන් ඇතුළු ඥාති හිතයිසි හැම දෙනාටම පින්පෙත් අනුමෝදන් කරා. ඒ හැම දෙනාගේම පරලෝ ජීවිත සපවත් වේවා, සුවපත් වේවා, දුකින් මිදී උතුම් නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරා. සෝමා මඩුකන්ද නැන්දනිය, සීලා මඩුකන්ද නැන්දනිය, නීතා මඩුකන්ද නැන්දනිය, එවැගේම විජේරත්න මාමා, සෝමා ජයවර්ධන පුංචි, ජයන්ත නෙලෙත්තිගේ සොහයුරා සහ ධර්මා පෙරේරා ආච්චි අම්මා ඇතුළු හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජූලි මාස 1 වෙනි දින 84 වන ජන්මදිනයේ සමරන එස්.එන්. කිරිමැණිකේ අම්මාට, ඒ වගේම ජූලි මාස 17 වන දින ජන්මදිනයේ සමරන පී.එම්. ඩී.එම්. බිසෝ මැණිකේ අම්මාට දීර්ඝායු සහ නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරන පින්තුන් ඇතුළු ඒ ආශිර්වාද ප්‍රාර්ථනා කරන මව්පියන් ඇතුළු හැම දෙනාටම සෙතක් සාන්තියක්
හැම යහපතක්ම උදා වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඔබ හැම දිනාටම මෙලොව සැනසුම උදා වේවා, පරලොව සුගතියත් වේවා, උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින් හැමතෙම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා.